समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमक्कदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද උදෑසන බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ධර්මානුශාසනාවට ඇහුම්කම් දෙන්නයි අපේ පින්වත් පිරිස මේ වෙලාවේ ශ්‍රද්ධාවෙන් එකතු වෙලා සිටින්නේ. අද මේ උතුම් පින්කමේ දායකත්වයේ සහ අරමුණ පිළිබඳව මා පළමුවෙන්ම සිහිපත් කරන්නට ඕනි. කඩුවැල පදිංචි සුනීතා නන්දනී ගුණසේකර මාතාව අද මේ උතුම් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරනවා. එතුමිය මේ පින්කමේදී අපේක්ෂා කරන්නේ අවුරුදු 7කට කලින් අභාවයට පත්වන්නට යෙදුන සුරාජ් සිරිමෙවන් පණ්ඩිත සුන්දර තරුණ මහත්මාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීම. ඒ පියාණන් වහන්සේ වන පණ්ඩිත සුන්දර ගාමිණී පණ්ඩිත සුන්දර පියාණනුත් ඒ වගේම ඒ මියගිය සුරාජ් මහත්මාණන්ගේ එකම සොහොයුරා ඇමරිකාවේ කැලිෆෝනියාවල ජීවත් වෙන අසේල පණ්ඩිත සුන්දර මහත්මාත් මේ උතුම් පින් කටයුත්ත සංවිධානය කරද්දී ඒ මාතාවට උපකාරවත් වෙනවා. විශේෂයෙන්ම ඊට අමතරව බලාපොරොත්තු වෙනවා නන්දනී ගුණසේකර මාතාවගේ නමින් මියගිය මව් දෙමව්පියන් ඇතුළු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමින් සුජීවත්ව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ට. ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන ඒ මහත්මාණන් පවුලේ වැඩිමහල් පුතණුවන් තමයි අසේල මහත්මාණන් මේ පින්කම සඳහා එම නෝනා මහත්මිය අපිට ආරාධනා කටයුතු සිද්ධ කළේ මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. හැබැයි කඩුවෙල ජීවත් වෙන ඒ ආදරණීය මෞතුමිය තමන්ගේ ආදරණීය පුතණුවන්ගේ වියෝවෙන් අවුරුදු 7ක් සම්පූර්ණ වෙන අවස්ථාවේ පුතණුවන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා තමයි මේ ධර්මානුශාසනාව බොහොම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව සිද්ධ කරන්නේ. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙකුගේ වියෝව තාම වේදනාකාරී අත්දැකීමක්. මං හිතන්නේ මොනතරම් රහතන් වහන්සේ නමක් නොවේයි නම් මොනතරම් දහම් කරුණු ශ්‍රවණය කළත් වරින් වර ඒ වේදනාව පැන නගින්නට පටන් ගන්නවා. ඒ වේදනාව මතුවෙලා එනවා වරින් වර දරුවා වියෝ වෙච්ච දුක වේදනාව. ඒක අනිවාර්ය කාරණයක් මව්පියන්ගේ හිත්වල දරුවන්ගේ වියෝවකට පස්සේදී ඇතිවෙන. මොකද බුදුරජාණන් වහන්සේගෙන් දවසක් එක් දේවතාවෙක් විමසුවා මනුෂ්‍යයින්ට වටිනම වස්තුව කුමක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙලෙස් සහිත සත්වයාට වටිනම වස්තුන් අතර ප්‍රමුඛයි කියලා දරුවන් පුත්තා වත්තු මනුස්සානං කියන්නේ කෙලෙස් සහිත මනුෂ්‍යයින්ට ඒවා මේ ලෝකේ වටිනම වස්තුව ලෙස පරමාර්ථ වශයෙන් බුදුවරු පෙන්වන්නේ නැහැ. නමුත් සම්මුති ලෝකේ ජීවත් වෙන
කෙලෙස් සහිත මනුෂ්‍යයින්ට වටිනම වස්තු අතර ප්‍රධානයි දරුවන්. එතකොට තමන්ගේ මනසින් වැඩිම වටිනාකමක් දීලා තියෙන දෙයක් හෝ කෙනෙක් තමන්ට අහිමි වෙනවා යනු මේ ලෝකේ කෙනෙකු දැඩි ලෙස වේදනා විඳින්ට, දැඩි ලෙස පීඩා විඳින්ට හේතු වෙන කරුණක්. විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය බාල පුතුණුවන්ගේ අභාවය මා විශ්වාස කරනවා ඒ මාතාවටත් පියාණන්ටත් විශාල දුකක් වේදනාවක් අත් කරන්නට ඇති. ඒ වගේම විදේශගතව සිටින එකම සොහොයුරු අපේ අසේල මහත්මාණන්ටත් එය විශාල වේදනාවක් බවට පත්වී ඇත කියන එක ආයේ හිතන්ට දෙයක් නැහැ. මොකද දීර්ඝ කාලයක් තමන් එකට ජීවත් වෙච්ච සොහොයුරා මිය යන එක, තමන් කුසින් බිහි කරලා දීර්ඝ කාලයක් හදපු වඩපු පුතුණුවන්ගේ වියෝව ඒ අයට ජීවිතයේ විශාල වේදනාවක් අත් කරලා දීපු අත්දැකීමක් අවස්ථාවක් වෙන්නට ඇති. මොකද අපේ බැඳීම් වල බලගතුකම යම් ප්‍රමාණයකටද එපමණටම අපේ වේදනාවන් දුක් පීඩාවන් බලවත් කියන එක ඔබ දන්නවා. ඉතින් අපට කළ හැකි දේ තමයි මේ වගේ පින් කටයුතු කරලා ඒ මිය ගියපු දරුවා වෙනුවෙන්, සොහොයුරා වෙනුවෙන්, ඥාතිවරයා වෙනුවෙන් පුළුවන් අවස්ථාවන් වල පින්පෙත් අනුමෝදන් කිරීම. මිය ගියපු තැනැත්තෙක් පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක හිටියත්, පින් අනුමෝදන් නොවන ස්ථානයක හිටියත් එය අපි එතරම් කාරණාවක් කොට ගන්නේ නැහැ. බෞද්ධයෝ පින් කිරීම වගේම පින් දීමත් පින්කමක් විදියට තමයි පිළිගන්නේ. දස පුණ්‍යක්‍රියාවල එක පින්කමක් ලෙස අඳුන්වලා තිබෙනවා පත්තිදාන, පින්පෙත් අනුමෝදන් කිරීමේ උතුම් ක්‍රියාව. ඒකත් පින්කමක්. අපි කරපු පින තව කෙනෙකුට අනුමෝදන් වෙන්න කියලා කියන එක ඒක උදාර පින් කටයුත්තක්. ඒකනේ අපි පින්කමක් කරාම අනෙක් අයට කියන්නේ සුජීවත්ව සිටින අයටත් මම මේ වගේ පින්කමක් කළා හෝ කරනවා, ඔයත් ඒ පින්කම අනුමෝදන් වෙන්න, ඒ පින්කමට සාදු කියලා එකතු වෙන්න, ඒ පින පිළිබඳව ඔබේ හිතත් පහදව ගන්නට, ඔබේ හිතෙත් මේ පින්කම ගැන චිත්ත ප්‍රසාදයක් ඇති කර ගන්නට කියලා. ඒ වගේ අපි කියන්නේ අන් කිසිවක් නිසා නෙමෙයි. ජීවතුන් අතර ඉඳිද්දෙත් අපි කරන පින්කම් වල යම්කිසි ආකාරයක මානසික සම්බන්ධකමක් අනෙක් අයටත් ඇති කරගෙන හිත පිරිසිදු කර ගන්නට අවස්ථාවක් දෙන්න පුළුවන්. හිත පහදා ගන්නට. ඒ නිසා මිය ගියාට පස්සේදී පින් කරලා පින් අනුමෝදන් වෙන්න අවස්ථාව දීම වගේම අපි අපගේ ආදරණීයයන් ජීවතුන් අතර ඉඳිද්දී අපි කරන පින්කම් වල ආනිසංස වලට දායක වෙන්න, ඒ පින්කම් වල කොටස්කරුවන් වෙන්න අපි හැමතිස්සෙම අනෙක් අයට ආරාධනා කරන්න ඕනේ, ඒකට මඟ පෙන්වන්නට ඕනේ. ඉතින් අද මේ කරන්නේ එවැනි උතුම් වූ ධර්මදානමය පින්කමක් ඒ මියගිය ඥාතිවරයාණන්ට, පුතණුවන්ට, සොහොයුරාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත්, ඊට පෙර මියගිය පවුලේ ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් අරමුණු කරගනිමින් අද අපි පරාභව සූත්‍රයේ අන්තිම ගාථා ධර්මය ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඔබ හැම කෙනෙක්ම බොහොම ඕනකමින් මේ පරාභව සූත්‍රයේ අවසන් ගාථා ධර්මය අන්තර්ගත වෙන ඒ ධර්ම කරුණු වෙතත් ඔබේ අවධානය යොමු කරන්නට කියලා අප යෝජනා කරනවා. අප්ප භෝගෝ මහා තණ්හෝ කත්තියේ ජායතේ කුලේ
සෝද රජ්ජං පත්තයති තම්පරා භවතෝ මුකං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් අල්ප භෝග ඇතිව මහත් වූ භෝග තෘෂ්ණා ඇති නම් ඔහු ශාස්ත්‍රීය කුලයේ ඉපදිලා රාජ්‍ය සම්පත්තිය ප්‍රාර්ථනා කරොත් ඒ තැනැත්තා පිරිහෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ වදාළ ගාථා ධර්මය තුල අවධාරණය කරන්නේ කුමක්ද? විශේෂයෙන්ම අල්ප ධනයක් ඇති කෙනෙක් විශාල රාජ්‍ය බලයකට ලෝභ කරන්නට පටන් ගත්තොතින් ඒකෙන් එයා විශාල පරිහානියකට යන්න පුළුවන් කියලා. එයා විතරක් නෙමෙයි. එවැනි තැනැත්තෙක් ඒ කිව්වේ එයා දැන් ලෝකේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා දීපු යුගවල රජකම කියන එක ලැබුණේ එක්තරා කුල දූරාවලියක ජීවත් වෙච්ච අයට. දැන් බ්‍රාහ්මණය උපදේශකවරු විදියට ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ හිටපු බව ඔබ දන්නවා. හැබැයි ඊට පස්සේ හිටියේ ශාස්ත්‍රීයයෝ දෙවනි සමාජ බලවේගය ලෙස. ඔවුන් කලේ විශේෂයෙන්ම රාජ්‍යත්වය පාලනය කියන භූමිකාව තමයි රජකම තමයි ඔවුන් කලේ. එතකොට ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ රජකමට සුදුසුකම් ලබන්නේ රාජ්‍යත්වයට සුදුසුකම් ලබන්නේ ඒ ශාස්ත්‍රීය කියන කුලයේ ඉපදිච්ච අය කියන එක ඒ රාජ පෙළපතට අයිති කෙනෙක් කියන එක තමයි පිළිගැනීම තිබුණේ. ඒක සම්මුති දෙයක්. දැන් මේ ජපානය කියන රටෙත් අධිරාජ්‍යයක් ඉන්නවා. ඒක යම්කිසි ආකාරයකට ඒ පරම්පරාවෙන් පරම්පරාවට එන තනතුරක් මිසක කෙනෙකුගේ දක්ෂතා හෝ කුසලතා හෝ එයාගේ තියෙන හැකියාවන් ගැන හෝ සලකලා බලලා ප්‍රදානය කරන එකක් නෙමෙයි. ඒකට වෙනම ඡන්දෙන්පත් වෙන දේශපාලනික නායකත්වයක් වෙනම ඉන්නවා මේ රටේ. හැබැයි රජු කියන කෙනා මෙහෙ තෝරා ගන්නෙත් මං විශ්වාස කරනවා ඒ අධිරාජ්‍යයන්ගේ පරම්පරාවක් තියෙනවා. ඒක ඥාති පරපුර ගමන් කරන්නේ කොහොමද කියලා මම තාම මෙහෙ ඉගෙනගෙන නැහැ. අපේ සුදම්ම සාහිණහන්සේ තමයි මේ සම්බන්ධව විශාල දැනුමක් තිබෙන්නේ කොහොමද මේ අධිරාජ්‍යයන්ගේ පරපුර කියලා. මම අද උදේ මට වෙලාවක් කියෙව්වා බ්‍රිතාන්‍යයේ මහරජිනගේ ස්වාමි පුරුෂයා. ඔහු මේ එක්තරා යුද සමයක ඔහු ග්‍රීසිය කියන ඒ රටේ ඉඳලා ඔහු මේ පොඩ්ඩිම වයසේදී කියන්නේ දොඩම් පෙට්ටියක් නැවේ තොටිල්ල කරගෙන එංගලන්තයට ආව කියලා. මම කල්පනා කරා එක සැරේට මේ ප්‍රවෘත්තිය දැක්කම එහෙම කෙනෙකුට එංගලන්තේ රජපෞලට එකතු වෙන්න පුළුවන්ද පසුබිමක් පදනමක් තියනවද කියලා. නෑ බලනකොට එයාට විශාල ඒ එංගලන්ත රජපෞල සමග බ්‍රිතාන්‍ය රජපෞල සමග ලොකු සම්බන්ධයක් තිබෙනවා විවිධ පැතිවලින්. වික්ටෝරියා රජිනගේ පවා විශාල සම්බන්ධකමක් තිබෙන කෙනෙක්. එතකොට ඒ අනුව තමයි ඔහු ඒ රජපෞල තුල විවාහ භූමියට විවාහ වෙලා ඒ රජපෞලේ උරුමකාරයෙක් වුණේ. ඒ රාජ්‍යත්වයේ කියන එක ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ වර්තමානයේත් ඒක යම්කිසි ආකාරයක කුල දූරාවලියක් ඇතුලේ ලැබෙන එකක්. ඒවා ඉතින් මීට අවුරුදු 2500කට කලිනුත් තිබිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ අද බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලත් අවුරුදු විශාල ප්‍රමාණයක් 2500කට අධික කාලයක් ගත වෙලා තිබෙනවා. නමුත් තවමත් ඒවා තියෙනවා.
එතකොට බුදුහාමුදුරුව මේ සංවාදය ඉස්සරහට ගන්න, මේ උපදේශන ඉස්සරහට ගන්නේ එවැනි කුලයක යම්කිසි කෙනෙක් උප්පත්තිය ලබලා හිටියත් කත්තියේ ජායතේ කුලේ, කියන්නේ හරි නිල විදියට රාජ්‍යත්වය රාජකීයත්වය ලැබෙන කුලය ඒක. ඒක කොහොම හරි ලේ උරුමයක් මොකක් හරි එකක් තියෙනවා. හැබැයි අප්පභෝගෝ, එයා පුද්ගලයෙක් විදියට භෞතික සම්පත් අතින් ඊටාම අල්ප ධනයක් උරුම කෙනෙක් නම්, කියන්නේ එයාගේ ගාව තිබෙන, එයාට තිබෙන බලවත්කම, ධනවත්කම, භවභෝග සම්පත්වල ප්‍රමාණය ඊටාම අඩුයි නම්, හැබැයි එයාට විශාල භවභෝග සම්පත් ලැබීම සම්බන්ධ තෘෂ්ණාවක් තියෙනවා. එයාට භවභෝග සම්පත් ලැබීම සම්බන්ධ විශාල තෘෂ්ණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි කෙනෙක් රාජ්‍යත්වය ප්‍රාර්ථනා කරන එක, බලය ලබා ගන්නට ඕනි කියලා හිතන එක එයාගේ පරිහානියට විශාල හේතුවක් වෙනවා කියලා. අල්ප සම්පත් ප්‍රමාණයක් එයාට තියෙන්නේ, හැබැයි එයාට රාජ්‍යත්වය ලබා ගන්න තෘෂ්ණාවක් තියෙනවා. ඒ තෘෂ්ණාව එක්කම එයාට තියෙනවා මහා භවභෝග සම්පත් ලැබීමේ තෘෂ්ණාවකුත්. එතකොට එතන භාග්‍යවතුන් වහන්සේ කරන අවධාරණය ඇතුලේ අපිට පේනවා තථාගතයන් වහන්සේගේ මේ දේශනාව තුළ දැන් එවැනි භෞතික සාර්ථකත්වයක්, මොකද මේ පරම්පරාවෙන් නම් ඒ රජකම යන්නේ, එවැනි භෞතික සාර්ථකත්වයක් නැති පුද්ගලයෙකු යම්කිසි ආකාරයකට එයාට බලය ලැබුණොත් එයා ඒ බලය ලැබුණු මොහොතේ සිට කරන්න පුළුවන් මොනවද? හොරකම් කරන එක. කරන්න පුළුවන් දේ තමයි හොරකම් කරන එක. කොමිස් ගන්න එක, පගාව ගන්න එක, අල්ලස් ගන්න එක. මොකද එයාට විශාල ධනයක් හම්බ කර ගැනීම සම්බන්ධ තෘෂ්ණාවක් තියෙනවා. මොකද එයාගේ හිස්තන ඒක. අප්පභෝගෝ, එයාගේ හිස්තන ඒක. එයාට තියෙන්නේ පොඩ්ඩයි. හැබැයි මොකක්ද සංසාරික කාරණාවකට හරි එයා ශාස්ත්‍රීය කුලේ ඉපදිලා තියෙනවා. හැබැයි මහා සම්පත් ප්‍රමාණයක් නැහැ. එතකොට අනෙක් ශාස්ත්‍රීයන්ට සසඳන කොට යාට පේනවා ඊගොල්ලන්ට විශාල ධනස්කන්ධයක් තියෙනවා. එයාටත් ආසයි ඒකට. එවැනි විශාල ධනස්කන්ධයක උරුමකාරයෙක් වෙන්න එයාටත් ආසයි. එතකොට එයා රජකම පතනවා. ඇත්ත වශයෙන්ම එයා ඒ රජකම පතනවා යනු එයා කරගන්න හදන්නේ, එවැනි කෙනෙක් කරගන්න හදන්නේ එහෙම විශාල ධන තෘෂ්ණාවකින් තමන්ට මේ අවස්ථාවක් තිබෙනවා කියන එක මත එක පාවිච්චි කරලා එයාගේ අල්ප සම්පත් ප්‍රමාණය මහා සම්පත් ප්‍රමාණයක් බවට පත් කර ගැනීමේ තෘෂ්ණාවකින් නම් එයා කටයුතු කරන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ වදාලා එයා අනිවාර්යෙන්ම පිරිහෙන්න පුළුවන් පරිහානියකට යන මිනිස්සෙකු බවට පත් වෙනවා කියලා. මොකද එයා අදත්තා දානය නේද, සොරකම කියන වැරදි ක්‍රියාවට අනිවාර්යෙන්ම පෙළඹෙන්නට පුළුවන්. සොරකම කියන වැරදි ක්‍රියාවට එයා පෙළඹෙන්න පුළුවන්. අකුශල කර්මයට එයා පෙළඹෙන්න පුළුවන්. පළමුවෙන්ම සිද්ධ වෙච්ච දේ, යට බලය ලැබුණොත් වෙන්න පුළුවන් දෙයක. එයා සොරකමට පෙළඹෙන්න පුළුවන්. බලය ලැබුණොත්. ඊළඟට එයාට බලය ලබා ගැනීම වෙනුවෙන් එයා ඕනිම නරක ක්‍රියාවකට, මොකද ඉන්නේ ඊර්ෂ්‍යාවෙන්නේ. ඉන්නේ ඊර්ෂ්‍යාවකින් තමන්ට අඩු කියලා හැමතිස්සෙම පීඩා විඳින එක්කෙනා, තමන්ට තියෙන දේවල් ගැන තෘප්තිමත් නැති එක්කෙනා හැමතිස්සෙම ඉන්නේ ඊර්ෂ්‍යාවක. විශාල ඊර්ෂ්‍යාවක්.
මොකද තමන්ට අඩුයි. අරයට තියෙනවා මට නැහැ. අරයට වැඩි මට අඩුයි. විශාල ඊර්ෂ්‍යාවක ඉන්නවනේ. එතකොට එයාට පේනවා මෙයාලට විශාල බලයක් ලැබෙන්නේ මෙච්චර ලොකු ධනයක් තියෙන නිසා. එතකොට එයා ඊර්ෂ්‍යාවෙන් යුක්තව ඒ බලය ලබා ගැනීම සඳහා අර තමන්ට වඩා මිල මුදල්ද භවභෝග සම්පත්ද තියෙන කෙනාට එරෙහිව ඉතාම නරක හැසිරීම් වලට, ඉතාම ක්‍රූර හැසිරීම් වලට යන්න උනත් තියෙන ඉඩ කඩ බොහෝම වැඩි. බොහොම වැඩි. ඒ කියන්නේ තමන් එතෙන්ට යනකම්, ඒ කියන්නේ රජකම කරා තමන් යන ගමනේදීත් බොරු කරන්න, කපටිකම් කරන්න, ඊර්ෂ්‍යාව මුල් වෙච්ච වැඩ කරන්න, වංචනික වැඩ කරන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද එයාගේ හීනමානයකුත් ඒ වගේම ඊර්ෂ්‍යාවකුත් අධික තෘෂ්ණාවකුත් එයාගේ ඇතුලේ වැඩ කරනවා. එතකොට එවැනි කෙනෙක් තමන්ට අවස්ථාවක් ලබා ගැනීම වෙනුවෙන් නොකරන්න බැරි දෙයක් නැහැ. නොකරන්න බැරි දෙයක් නැහැ. ඕනෑම ආකාරයකට පහත් වූ හැසිරීමකට, අශීලාචාර වූ හැසිරීමකට එවැනි පුද්ගලයෝ යන්ට තියෙන ඉඩකඩ වැඩි. යන්ට තියෙන ඉඩකඩ වැඩි. හිතන්ට ඊටාම වැරදි විදියට, ඊටාම අයහපත් සහ අනීතික විදියට යම්කිසි කෙනෙක් ඒ වගේ අනෙක් අයට තියෙන ධනය දැකලා, බලය දැකලා, තමන්ටත් පොඩි තියෙනවා මූලාශ්‍රයක්, මේ පුටුවලට අයිතියක් තියෙනවා කියන තෘෂ්ණාව මත පදනම් වෙලා යන ගමනක කොයි විදියේ නරක දේවල් නිර්මාණය කරන්න පුළුවන්ද? කොයි විදියේ නරක දේවල් නිර්මාණය කරන්න පුළුවන්ද? මොන තරම් භයානක දේවල් කරන්න පුළුවන්ද? සමාජය ભેද බින්න කරවන්න පුළුවන්. මිනිස්සු අතර කුලල් කන තත්වයන් ඇති කරවන්න පුළුවන්. අස්ථාවර කරන්න පුළුවන්. මොකද අර බලගත්තු අයට තිබෙන බලය අහිමි කරන්න නැතුව Tamanට බලය ලබා ගන්නට නොහැකි නිසා එයා කළ හැකි දේ තමයි අස්ථාවර තත්වයන් ඇති කරන්නට එයාට තියෙන චූටි සම්පත් ප්‍රමාණය නම් තියෙන එයා කරන්න පුළුවන් මොනවද? කේලම් කීම්, බොරු කීම්, වංචනික දේවල්, සමාජයට බොරු දේවල් දාලා ඒ සමාජය කුලප්පු කිරීම. මොකද අර බලගත්තු ආර්ථික ශක්තියකුත් බලගත්තු රාජ්‍ය බලයකුත් තියෙන එක්කෙනාව පන්නලා දාන්නට උපායන් යොදන්න ඕනේ. මොකද ඒ ගොඩාක් අය හිතන එකක් තමයි ලෝකේ මේ අනිත් එක්කෙනාට තියෙන සම්පත නැති කළොත් මගේ සම්පත වැඩි වෙනවා කියන එක. එහෙම හිතනවනේ. දැන් ඔය සාමාන්‍ය සමාජෙ ගත්තත් ඔය සමහර අයගේ තනතුරු වලට කියන උසස් වීමක් ලැබෙනකොට ඒක නැති කරන්න හෝ දක්ෂ කෙනෙක් Tamanට වඩා කෙනෙක් උඩින් ඉන්නකොට එයාව ඒ ආයතනෙන් පන්නන්න, එයාට එපා කරන්න කල හැකි සියල්ල කරන මිනිස්සු ඉන්නවනේ ආයතනවල. රාජ්‍යයේද පුද්ගලිකංශද කියලා දෙකක් නැහැ. කොයියන් සිටින මිනිස්සුනේ. එතකොට ඔබට අත්දැකීම් ඇති ඒ වගේ ආයතනවල වැඩ කරන අය අතුරින් ඉතින් තාම මේ දරුණු මානසික හිංසා, පීඩා, බොරු ප්‍රචාරණ, නින්දා අපහාස කරන්න පුළුවන් කරදර ගොඩක් දේවල් කරනවා. එහෙම කරලා අර දක්ෂයව එතනින් පන්නලා දාන්න බලනවා. ඒ පන්නලා දැමීමේ ඒ සුදුස්සා අයින් කිරීමේ ක්‍රියාවලිය තුල ඒ ක්‍රියාව කරන එක්කෙනාගේ ඔළුවේ වැඩ කරන දෙයක් තමයි එයා ඔතනින් ගියාම මට මේක හම්බ වෙයි කියන එක. එයා ඔතනින් ගැව්වොත්, එයා ඔතන මේ අයින් කරගත්තොත් ඒ සම්පත මට භුක්ති විඳින්න හම්බ වෙයි කියලා. එහෙම ගොඩාක් මිනිස්සුන්ට ඔළුවේ එන එකක්. ඒ කියන්නේ අනුන්ට හතුරුකම් කරද්දී, අනුන්ව කපලා කොටලා දාද්දී,
අනුන්ව නැති කරන්න ඒ ගිනි ගෙඩි දෙද්දී පන්දන් අල්ලද්දී ඒ ඔක්කොම කරද්දී ඔළුවේ මිනිස්සුන්ගේ වැඩ කරන මනෝභාවයක් තමයි ඊට පස්සේ එයාගේ සැපත මට විඳින්න ලැබෙයි කියලා. මතක තියාගන්න. ඒක තනි කරම මුලාවක්. ඒක තනි කරම මුලාවක්. අපි කියමුකෝ එහෙම උපායන් යොදලා විවිධ සූත්‍ර වලින් විවිධ ක්‍රම වලින් නේද? සූත්‍ර කිව්වේ බුද්ධ ආගමේ සූත්‍ර නෙමෙයි. තියෙනවනේ හැම එකකටම විවිධ තියරිස් නේද? විවිධ මෙතඩ්ස් තියෙනවනේ. ඒවා පාවිච්චි කරලා විවිධ උපායන් අපි කියන්නේ ගැට ගහලා විවිධ ආකාරයේ කවුරු හරි කෙනෙක් එහෙම ලබා ගත්තා කියලා ඵලයක් ඔබ හිතනවද? කවදාවත් එයාට එතන ඉන්න කැපැසිටි එකක් තියෙනවා කියලා. එතන ඒක කරගෙන යන්න එයාට හැකියාවක් තියෙයි කියලා ඔබ හිතනවද? ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට අයිති දෙයක් පැහැර ගන්න අපිට පුළුවන් වෙයි. ඒත් ඔබ හිතනවාද ඒක අපිට තියාගන්න පුළුවන් කියලා? අපිට සුදුසුකම් නැත්තම් අපිට ඒ විෂය සම්බන්ධව හැකියාවක් දැනුමක් එකට සුදුසුකමක් අපට නැතුව අපි යමෙකුගෙන් උදුරගන්න දේ අපිට තියාගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවද? කවදාවත් එහෙම හිතන්න එපා. වෙන්නේ නැහැ. තියාගන්න බෑ. ටික දවසයි. බොහෝම කෙටි කාලෙකින් එක්කෝ අනිත් පාර්ශව දැනගන්නවා මෙයා මේකට සුදුස්සෙක් නෙමෙයි කියලා. ඒ ඔක්කොටම කලින් මං හිතන්නේ තමන්ම දැනගන්නවා තමන් මේකට සුදුස්සෙක් නෙමෙයි කියලා. ආසවුණු පලියට දේවල් ගන්න බෑනේ. ආසවුණු පලියට ගත්තට ඒවා නඩත්තු කරගන්න ඒවායේ පැවැත්මක් තියාගන්න අපිට තියෙන්න ඕන හැකියාවක්. අපිට තියෙන්න ඕන කුසලතාවක්. නිකන් සරල උදාහරණයක් ගමුකෝ. මම ප්‍රසිද්ධයි කියලා. මම කල්පනා කළොත් එහෙම ඔය අපේ රටේ තියෙන මේ භික්ෂුන් වහන්සේලාගේ නිකායක මහානායක වෙන්න ඕනි කියලා. මම එහි බලය අත්පත් කරගන්න ඕනි කියලා. කොහොම හරි විවිධ උපායන් යොදලා ගන්න පුළුවන් වෙයි. අපි කියමුකෝ විවිධ උපායන් යොදලා අපි ගත්තා කියමුකෝ. ගත්තත් මට ඒ ශාසනික පරිණතකම නැතුව ඒ ශාසනික ක්‍රියාවලිය පිළිබඳව මේ ශාසනයේ තිබෙන ඒ ශාසනික වතපිළිවෙතේ තිබෙන ඒ විධිමත් වැඩපිළිවෙල පිළිබඳව දැනුමක් නැතුව විනයක් නැතුව කුසලතාවයක් නැතුව මට කී දවසක් මහානායක ධූරය කරන්න පුළුවන් වෙයිද? කේලම් කියලා හරි කොටවලා හරි බේද බින්න කරලා හරි විවිධ අල්ලස් දීලා වරදාන දීලා විවිධ උපායන් යොදලා ඉන්න අය පිරිහවලා ඉන්න අයට තියෙන සංඝයාගේ තියෙන ගෞරවය නැති කරලා මම එකම කෙනා ලෙස මතු කරගෙන පෙන්නලා මා විසින්ම මාව උඩට ඔසවා තබාගෙන උපායන් යොදලා ගත්තා කියමුකෝ. ඉන්න පුළුවන්ද? ඉන්න නම් ඇත්තටම මම එකට සුදුසු වෙන්න බෑ. සුදුසු නැතුව මම දෙයක් ලබා ගත්තොත් ඒක නැවතත් සුදුසු තැනටම යනවා. මගේ ගාව රැඳෙන්නේ නැහැ. ඒක ඔබත් තේරුම් ගන්න පුද්ගලිකව. මේ රජවරුන්ට අදාළ කතාවක් මේ බුදුහාමුදුරුවන්ගේ මේ දේශනාවේ තියෙන්නේ. මම ඔබට යෝජනා කරනවා ඒ රජවරුන්ට අදාළ කතාව. ඉතින් රජවරු බණ අහනව නම් මොනෝ කරන්න බැරිද ලංකාවේ? ලෝකේ නේද ඒගොල්ලෝ ඒව අහන්නේ. ඒක සංස්කෘතිකයිනේ රජවරු මේ ඒ කරන ආගමික වැඩද ඔය ඒවා අදාළ නැහැ. අපි ගැන බලා ගන්න එපා. දැන් අපි ගැන බලාගත්තොත් මම ඔබට යෝජනා කරනවා හැම තිස්සෙම ඔබ අවධානයක් යොමු කරන්න. ඔබ ලබා ගන්නා දේට ඔබ සුදුසුද?
ඔබ ලබා ගන්න හීන දකින දේට ඔබ සුදුසුද? ඒක බලන්න එපා. දැන් කෙනෙකුට යමක් ලබා ගන්න තහනම් නැහැනේ බුදුදහමට අනුව. තමන් ආස දෙයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ ලබා ගැනීම වෙනු ඒ කියන්නේ තමන් ලබා ගන්න යන දෙෙහි තමන් සුදුස්සෙක් වෙන්න කියලා බුද්ධ ආගම යෝජනා කරනවා. ඒකට බාහු සච්ඡංච, බහුශ්‍රුත භාවය, සිප්පංච ස්කිල්ස් කුසලතා, විනයෝච සුසික්කිතෝ ඩිසිප්ලින් නැත්නම් ඇටිටියුඩ්, ආකල්ප කියන ඒවා තමන් තුළ දියුණු කරගන්න ඕන. එහෙම නැතුව ආස වුණාට දේවල් ගන්න පෙළඹෙන එක බුද්ධ ආගම අගය කරන්නේ. ආස වුණාට ගන්න එක. මම ආසාවට දේවල් අත්පත් කරගන්න කියොත් මට කිසිම සුදුසුකමක්, හැකියාවක්, ඒකට අදාළ ගුණයක්, ඥානයක්, ශක්තියක් ඇත්තටම නැතුව මම මේ ලබා ගැනීම වෙනුවෙනුත් කරන්න තියෙන නරක වැඩ ටික ඔක්කොම කරයි. ඊළඟට ලබා ගත්තට පස්සේ මම අන්තිම දූෂිත තත්ත්වයටත්පත් වෙයි. මොකද ලබාගත්තු දේ තියාගන්න ඊළඟට අපි ඔට්ටු වෙනවනේ. නුසුදුසු දෙයක් ලබා ගන්නවා, ඊළඟට ලබාගත්ත දේ තියාගන්න මම ඔට්ටු වෙන්න පටන් ගන්නවා ඊළඟට. එතකොට මම ලබාගත්තු දේ මට නුසුදුසු දෙයක් නම් එතකොට මට දරන්න බැරි දෙයක් නම් ටික කාලයක් යනකොට මිනිස්සුන්ට ඕක තේරෙනවද නැද්ද? තේරෙනවා. මෙයා මේ ගත්තු දේ මෙයාට සුදුසු නෑ. මෙයා ගියපු උඩ මෙයාට සුදුසු නෑ. මෙයාට බෑ මේක. ඊට පස්සේ මට ඕන වෙනවා. නෑ මම මේකට සුදුසුයි කියලා පෙන්වන්න. සුදුසුයි කියලා පෙන්වන්න මට ඕන වෙනවා. ඒ ඇති වෙන ඕනකම ඇතුලේ ඒ ඕනකම එන්නේ මට අතන ඉන්න තියෙන තෘෂ්ණාවත් එක්ක. ඒ මං තාම සූක්ෂම උපායශීලීව ගත්තු තැන මට ඉන්න තියෙන දැඩි තණ්හාවත් එක්ක තමයි මාව පෙළඹෙන්නේ. නෑ මම මේකට සුදුසුයි කියලා පෙන්නන. එතෙන්දි මම ඊටාම අධාර්මික සහ අයහපත් වැඩ කරන්න තියෙන ඉඩකඩ වැඩි. තාම වැඩි. මගේ දරුණු ගති, නපුරු ගති, තාම අයහපත් හැසිරීම් මගෙන් එළියට එන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේවල් ගැන හිතන්න කියන්නේ. මම තනතුරකට, තත්වයකට, තානාන්තරයකට මම යනවා නම් මම ඒකට සුදුසු වෙන්න ඕන. ඇත්තටම සුදුසුකමක් තියාගෙන ගියොත් මට එතන අසත්පුරුෂයෙක් නොවි රටට ලෝකෙට අවැඩදායක මිනිස්සෙක් බවට පත් වෙන්නේ නැතුව මට එතන ඒ කාර්ය කරගෙන යන්න පුළුවන්. නැත්තම් මගේ නුසුදුසුකම එළියට එනකොට මම ඒක වහන්න කරන ක්‍රියාකාරකම් වලින් තව තවත් මම ඒකට නුසුදුසු වෙනවා. කියන්නේ මගේ යම්කිසි නොහැකියාවක් එළියට එනකොට ඒ නොහැකියාව වහන්න මම කරන ක්‍රියාමාර්ගවලින්, මම ගන්න ක්‍රියාමාර්ගවලින් තව තවත් මගේ නොහැකියාවම, මගේ දුබලකමම, මගේ අයහපත්කමම මතුවෙන්න පුළුවන්. ඒ මතුවීම මට කොච්චර හානියක්ද? මේ ලෝක ගමනට කොච්චර හානියක්ද? ඊළඟට මං ඒ වගේ තෘෂ්ණාවක් ඇතුලේ කරන ක්‍රියාකාරකම් ඇතුලේ මම පරලොවට කොච්චර හානි කරගනීද? පරලෝක ජීවිතයට කොච්චර අයහපතක් මා සිද්ධ කරගන්න පුළුවන්ද? අනුන්ට හිංසා පීඩා කරමින්, කරදර කරමින්, ප්‍රශ්න ඇති කරමින් කොච්චර නරක වෙන්න පුළුවන්ද? අයහපත් වෙන්න පුළුවන්ද? කොච්චර ක්‍රූර සහ අමානුෂික භාවයට මා පත් වෙන්න පුළුවන්ද? නුසුදුසු දෙයකට මම අත ගැහුවොත්. දරුවන්ට පවා ඔබ උගන්වන්න පොඩි කාලේ ඉඳලම තමන් යම් කිසි දෙයකට ආස වෙනවා නම්
ඒකට තමන් සුදුසු වෙන්න ඕනි කියලා. ඒකට තමන්ට සුදුසුකම් හදාගන්න කියලා. සුදුසුකම් හදාගෙන ඒකට ආස වෙන්න කියලා. ඔය අපේ රටේ බලන්න නේද? නුසුදුසු මිනිස්සුන්ගේ අතට ලැබිච්ච ස්මාර්ට්ෆෝන් පවා නේද කොච්චර විනාශද ලංකාවට කරලා තියෙන කියලා. නුසුදුසු ඒ කියන්නේ ඒකට අදාළ දැනුම නැති, විනය නැති, සංස්කෘතිය දන්නේ නැති එවැනි මිනිස්සුන්ගේ අතට ගියපු මේ බොහොම නූතන මෙවලම් නිසා ඒකට අදාළ කල්චර් එක දන්නේ නැහැ. ඒව ඇතුලේ තියෙන මේ ලෝකේ තිබෙන එකඟතා නොඑකඟතා මොනවද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ඒව හම්බුනාම අර ඔකට අපේ ගම්වල කියන්නේ වඳුරට දැලිපිහා වුණා වගේ කියලා. වඳුරට දැලිපිහා වුණා වගේ කියන්නේ හත් පොලේම ගාගෙන කපාගෙන ඔක්කොම විනාශ කරගන්නවානේ. වඳුරෙකුට දැලිපිහියක් දුන්නොත්. ඒ කියන්නේ සුදුසු නැති දෙයක් අපි අපට ලබා ගන්නවා යනුම අපිත් විනාශ වෙලා අනික් අයත් විනාශ කරන්න හේතුවක් වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ හරි ශාස්ත්‍රීය කුලයේ අයට තමයි රජකම් හම්බෙන්නේ. ඒක සම්ප්‍රදායට හම්බ වෙනවා නම් ඒ ක්‍රමයට නම් මම නම් බිඳුවකින්වත් කැමති නැහැ. එහෙම මෙයාටමයි අරයටමයි මේක යන්න ඕනි කියලා ඒ පිළිගන්න ක්‍රමය ඒක අතීතේ තිබිච්ච එක බුදුහාමුදුරු මේ දේශනා කරන්නේ. ඒක මේ බුදුහාමුදුරු අනුමතම කරපු හොඳම එක නෙමෙයි. බුදුහාමුදුරු ඒ රාජාණ්ඩු ක්‍රමය වෙනුවට අනුමත කළේ ගණතන්ත්‍රනේ. ඒ කියන්නේ මේ අර ලිච්ඡවීන්ගේ පාලන ක්‍රමයනේ බුදුහාමුදුරු වගේ කළේ. තනි පුද්ගලයෙක්ගේ අතේ දේවල් තියෙනවට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූවරයෙක් විදියට එකඟ වුණේ නැහැ. හැබැයි ඉතින් එහෙම එකක් තිබිච්ච නිසා උන්වහන්සේ ඒ පුද්ගලයාට ධාර්මික වෙන්න ක්‍රමයක් කියලා දුන්නා. ඒකනේ චක්කවර්ති සීයනාද සූත්‍රය, කූටදන්ත ආදී සූත්‍රවල රජවරුන්ට ලබා දීපු එවැනි ඒකාධිපති රජවරුන්ට ලබා දීපු උපදෙස් තියෙන්නේ මේවා කරලා අපාය යන්න එපා, මේ විදියට හැසිරීලා වැරදි කරගන්න එපා කියලා බොහොම ලස්සන උපදෙස් එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමය වෙනස් කර ඉන්න බුදුහාමුදුරුවරුන්ගේ කාර්යභාරය නෙමෙයි ඒක. බුදුවරු පහළ වෙන්නේ වෙන අරමුණකට මිනිස්සු යොමු කරන්නනේ. හැබැයි බුදුවරුන්ට පවතින සමාජයේ තිබෙන ඒ අයහපත් තත්වයන් උන්වහන්සේලාට අවබෝධ වුණාට පස්සේ උන්වහන්සේලා ඒවා යම්කිසි ආකාරයකට යහපත් කරගන්න අවශ්‍ය කරන උපදෙස් දෙනවනේ. මූලික අරමුණ සසර දුකින් නිදහස් වෙන්න මඟ කියලා දීම වුණාට බුදුවරයාට පේනවනම් බුද්ධත්වයට පත් වුණාට පස්සේ මෙතන ඉන්නවා ලෞකික මිනිස්සුන්ගේ නායකයෝ. ඒ ලෞකික මිනිස්සුන්ගේ නායකයෝ හරිම පිරිහිලා යමින් තිබෙනවා. ඒගොල්ලොන්ගේ පිරිහීම බලපානවා සාමාන්‍ය පොදු ජනයට. ඒ නිසා මේ මිනිස්සුන්ට සතර සංග්‍රහ වස්තු හරි උගන්වන්න ඕනේ. මෙන්න මේ විදියට රජෙක් ඉන්න ඕනේ. දස රාජධර්ම උගන්වනවා. දස සක්විතිවත් උගන්වනවා. ඒ උගන්වනවා කියන එකෙන් ඒ අනුශාසනා කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ බුදුහාඳුරු අනුමත කළේ ඒ ක්‍රමේ තමයි හොඳම ක්‍රමය කියලා. නෑ. ඒක නෙමෙයි. අපි ගොඩක් වරද්දගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ වැනි උත්තමයෝ කරන්නේ පවතින දෙයක 100% අයහපත් බව කියන එක නැති කරන්න බැරි නම් ඒක යහපත් කළ හැකි උතුම් මඟ පෙන්වීම කරනවා. ටිකක් හරි යහපත් කරගන්න. උන්වහන්සේ අගය කරනවා සප්තපරිහානීය ධර්ම මත පදනම් වෙච්ච ලිච්ඡවීන්ගේ ඒ රාජ්‍ය පාලන ක්‍රමය රංචුවක් විදියට කණ්ඩායමක් විදියට හිතන, කතා කරන, සාකච්ඡා කරන, තීන්දුව තීරණ ගන්න ප්‍රතිපත්තිකරුක නීතිකරුක ඒ ක්‍රමය බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. අගය කරනවා. ඒක මේ පරම හොඳම එක කියලා කියන්නෙත් නෑ. නමුත් අගය කරනවා. ඒක අර තනි එක්කෙනාට වඩා යහපත් ක්‍රමයක් ලෙස බුදුවරුන්ගේ දේශනාව. නමුත් මෙතනදී ඔබ අවබෝධ කරගන්න ඕන දැන් මේ බුදුහාඳුරෝ මේ උපදේශ දෙද්දී යම්කිසි කෙනෙකුට අවස්ථාවක්
තියෙනවා බලයට යන්න. හැබැයි එයාට ධනය නැහැ. එයාට ඒ අල්ප වූ ධනය සම්බන්ධව හිනමානයක් තියෙනවා. ඒ වගේම විශාල ධනයක් ලබා ගැනීම සම්බන්ධ මහා තෘෂ්ණාවක් තියෙනවා. අප භෝගෝ මහා තණ්හෝ කත්තියේ ජායතේ කුලේ කිව්වේ ඒකයි. අල්ප භෞතික සම්පත් ප්‍රමාණයක් තියෙනවා. නමුත් විශාල ධන තෘෂ්ණාවකුත් තියෙනවා. ඒ වගේම බලය සම්බන්ධ විශාල තෘෂ්ණාවකුත් තියෙනවා. ඉතින් එවැනි එක්කෙනෙක් සෝචරජ්ජම් පත්තයති. මම මේ රටේ මේ ලෝකේ මේ පළාතේ බලවතා වෙන්න ඕනෑ කියලා හිතුවොත් එයා පිරිහෙනවා. මොකද ඉස්සෙල්ලාම එයා පටන් ගන්නෙ මොකක්ද? තමන්ගේ හිස්තැන් ටික පුරව ගන්නනේ. හිස්තැන් ටික පුරව ගන්න. තමන්ගේ අඩු ටික පුරව ගන්නනේ බලන්න. එතකොට සොරකම් කරනවා. සොරකම් කරන්නේ කාගේවද? මිනිස්සුන්ගේ. මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරනවා. එතකොට සොරෙක් වීම නිසා එයත්තට සංසාර ගමනට භයානක අකුසල් කරගන්නවා. තනි කෙනෙක්ගේ දෙයක් හොරකම් කරගන්නවට වඩා භයානකයිනේ මුළු සමාජයක් සතු දෙයක් හොරකම් කරගන්න එක. සමාජයකට මෛත්‍රියක් හොරකම් කරගන්න එක කොච්චර භයානකද? දැන් අපි යම් කිසි ආයතනයක වැඩ කරනකොට නේ, රාජ්‍ය ආයතනයක පුද්ගලික ආයතනයක වැඩ කරනකොට අපි එතනට හොරකමක් කරනවා කියන්නේ ඒ ආයතනට විතරක් කරන හොරකමක් නෙමෙයි. ඒ ආයතනය පවත්වාගෙන යන්නේ ජනතාවගේ සල්ලි වලින් නම්. එතකොට ඒ ආයතනට කරන හොරකම කියලා කියන්නේ මුළු මහත් 2 කෝටියකට අධික ජනතාවටම එරෙහිව කරපු ඔවුන්ගේ දෙයක් සොරා ගැනීමක් නේ. කොච්චර අකුසලයක්ද ඒක? කොච්චර වැරද්දක්ද? මේ අතිශයින් දුගී දුප්පත් මිනිස්සුන්ගේ වදු මුදල් වලින් දෙයක් හොරකම් කරනවා කියන එක. රාජ්‍ය නිලධාරීන් නේ, සේවකයෝ, පාලකයෝ මේ කවුරු කරත් තාම භයානක අකුසල්. ඒවයි විපාක හරි දරුණු වෙනවා. හරිම දරුණු වෙනවා ඔය විපාක. ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. අපි ඔය අපිට ඒ කියන්නේ නුසුදුසු තත්වයක ඉඳන් නුසුදුසු තනතුරු වලට ලෝභ වුණාම තමයි ඒවට ගියපු තැන්වල ඉඳලා ඔහොම හැසිරෙන්න මිනිස්සුયો වෙච්ච අපි පටන් ගන්නෙ. දැන් බලන්න ඉස්සර හමුදාවට පොලිසියටනේ බන්ද ගන්නවද? නිකන් ඔය කවුරු හරි පාරේ ආයිනේ බෝක්කුවක් උඩ වාඩි වෙලා ඉන්න කෙනෙක්. හොඳට ඉස්සර හොයලා බලන්න. හමුදාවට පොලිසියට ඒ වගේ දේවල් වලට බඳවා ගත්තේ යම්කිසි ආකාරයකට තාම හොඳ පෞල් පසුබිමක් සහිත අය. පෞල් පසුබිමක් සහිත අය. දැනුම, හැකියාවන්, විනය, ඒගොල්ලොන්ට තියෙන සමාජයේ ඒගොල්ලෝ ඉන්න විදිය, ඉඳලා තියෙන විදිය, ඒගොල්ලෝගේ අම්මා තාත්තා, සීයලා ආච්චිලා ඉඳපු විදිය මේ ඔක්කොම සොයා බලනවා. දීර්ඝ කාලයකට පස්සේ තමයි කෙනෙකු හමුදාවකට පොලිසියකට ඉස්සර එකතු වෙන්න ඒ අයදුම් පත්‍රයක් දැම්මම එයා සුදුස්සෙද්ද කියලා තෝරා ගැනීමේ මේ ප්‍රොසෙස් එකම ගොඩාක් දීර්ඝ එකක්. ඒකනේ ඒ තැන් හරි ක්වොලිටි විදියට තිබුණ ඉස්සර. ඒකයි ඒ කියන්නේ ඒවට සුදුස්වාව, ඒවට පදනමක්. එතකොට ඒ තැන්වල කියන්නේ එවැනි පදනමක කෙනෙක් කවදාවත් අල්ලස් අරගෙන සතුරාට රට පාවලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ නීතිය මුළු රටක නීතිය හා සාමය රකින්නනේ පොලිස් නිලධාරියෙක් බඳගන්නේ. එතකොට ඊටාම මේ සුළු මුදල් ප්‍රමාණයකට රටේ නීතිය පාවලා දෙන්නේ නැති තරම් ගෞරවනීය ජීවිතයක් තියෙන මිනිහෙක් වෙන්න පැතෙන්ට එන්න. ඒ කියන්නේ එයා එන්නෙම
ඒ සර්විස් එකට නෙමෙයි නම් එයාට වේතනයක් හම්බ වෙනවා. නමුත් එයාට තියෙනවනේ ලොකු සේවාවක් කරන්න නේද? ඒකෙදි එයා අර ධන තෘෂ්ණාවෙන් උමතු නොවෙන්න නම් ධන තෘෂ්ණාව මත පදනම් වෙලා එයා ඊටාම නරක අයහපත් අශීලාචාර කටයුතු නොකරන්න නම් එයාට ඒකට සුදුසුකමක් තියෙන්න ඕනේ. ඒ සුදුසුකම් නැතුව යම්කිසි කෙනෙක් කිනම් තනතුරකට ගියත් පිරිහෙනවා. අද මේ දේශනාවේ මේ මූලික අදහස වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ වටින දහම් කරුණෙන් ඔබට අවධාරණය කරන මූලික අදහස වන්නේ මොකක්ද? ඔබ යම්කිසි තනතුරක් තනාන්තරයක් ගන්නව නම් ඒකට ඔබ සුදුසු වෙන්න ඕනේ. ඒකට සුදුසු වෙන්න ඕනේ. එතකොට ඒකට සුදුසුකම් තියෙද්දී ඔබ ඒක ගත්තොත් එකක් ඔබට ඒක ඇතුලේ නිත්‍යානුකූලව සදාචාර සම්පන්නව හොඳ පෞරුෂයක් ඇතුව අභිමානයක් ගෞරවයක් ඇතුව ඔබට ඒ ලබාගත්තු දෙෙහි ඔබට ගමනක් යන්න පුළුවන්. ඔබට ලබාගත්තු දේ ඒ විදියට ගමනක් යන්න පුළුවන්. නැත්තම් වෙන්නේ මොකක්ද? ඔබ නොසුදුසු දෙයක් ඔබට ලබා ගැනීම තුළ ඔබ විශාල හානියක් ඔබට කරගන්නවා. ඔබ හොරෙක් වෙයි. ඔබ වංචනිකයෙක් වෙයි. ඔබ දැඩි ලෙස මනුෂ්‍යයින්ට හානි කරන පුද්ගලයෙක් බවට පත් වෙයි. ගහකොළට සතාසීපාවට හානි කරන පුද්ගලයෙක් බවට පත් වෙයි. රටක් සමාජයක් විනාශය කරාම අරගෙන යන පුද්ගලයෙක් බවට පත් වෙයි. ඒක ඔබට කරගන්න හානියක්. ඒ විතරකුත් නෙමෙයි. ඔබ සමාජයටත් කරන හානියක්. දෙපැත්තක් තියෙනවා. මම හොරකම් කරොත් ඒකෙන් මට හානියක් කරගන්නවා, මම සමාජයටත් හානියක් කරනවා. ඒ කියන්නේ ඒ සම්පත අයිති මනුස්සයාට මං හානියන්නේ කරන්නේ. පුද්ගලයෙකුගෙන් මං හොරකමක් කරනවා කියන්නේ මම පුද්ගලයෙකුගෙන් අල්ලසක් ගන්නවා කියන්නේ ඒක මටත් කරගන්න හානියක් පළමුවෙන්ම. ඊළඟට මං අනිකාට ඒ කියන්නේ ඒ අනිත් මනුස්සයාට කරන මං හානියක් ඒක. ඒක වැරද්දක්. ඒක මට කරන්න අයිතියක් නැහැ එහෙම. එහෙම හැසිරෙන්න මට අයිතියක් නැහැ. මොකද අපි ඒවා හොඳට අවබෝධ කරන් ජීවත් වෙන්න ඕන. අපි මැරෙන අය. අපි මැරෙන අය. දැන් පේනනේ අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ මං හිතනවා මේ මහත්මයා අවුරුදු 7කට කලින් මියගියේ මේ මහත්මා සුරාජ් මහත්මයා ඒ මහත්මයා තරුණ වියේදී වෙන්න ඕන අනිවාර්යෙන්ම අභාවයට පත් වෙලා තියෙන්නේ නේ තරුණ කාලේ වෙන්න ඕන. එතකොට සුරාජ් සිරිමෙවන් පණ්ඩිත සුන්දර මහත්මයා. එතකොට අසේල මහත්මයා එතුමාගේ සොහොයුරාගේ වයසත් එක්ක තරුණ වියේදී වෙන්න ඕන මිය ගියේ. දැන් බලන්න කවුරු හරි හිතාගෙන හිටියොත් අපි මැරෙන්නේ වයසට ගිහිල්ලාමයි 80 පන්නනවා 90 පන්නනවා. එංගලන්තේ මහරජුණගේ ස්වාමි පුරුෂයා වගේ 99 100 වෙනකන් අපි ඉන්නවා. ඒ වගේ මනස්ගතවල ඉඳන්නේ අපි ඔය අයහපත් අසත්පුරුෂ හැසිරීම් වලට යන්න තියෙන ඉඩකඩ වැඩි. කවදාවත් එතෙන්ට හිතන්න එපා. මේ සුරාජ් මහත්මයා චූටි කාලේ හිතන්න ඇතිද මං තරුණ වියේදී මැරෙයි කියලා? ඒ අම්මා තාත්තා හිතන්න ඇතිද? නෑ. නමුත් එතුමා මිය ගින් තියෙනවා. සමහර විට මේ උදා වෙච්ච දවස අපේ අන්තිම දවස වෙන්න බැරිද? මේ දේශනාව කරන මගේ අන්තිම ධර්ම දේශනාව බවට මේ දේශනාව පත් වෙන්න බැරිද? හදිසි රෝගයකින්, ස්වභාවික විපතකින්, අනතුරකින් මා අද අපවත් වෙන්න පුළුවන් නේ. කොහොමද එහෙම වෙන්නේ නැහැ කියන්නේ? කවුද සහතික දෙන්නේ? කවුද සහතික දෙන්නේ? එතකොට අපි අධාර්මිකව, අවනීතිකව, අයුක්ති සහගතව යම් දේවල් කරලා අපි දේවල් ලබා ගන්නකොට හිතෙන්නේ
අපි නිකන් අවුරුදු 2000ක් වගේ ජීවත් වෙන මට්ටමින් තමයි ඒ වගේ කටයුතු වලට අපේ මනස යනකොට හිතෙන්නේ. ඒත් ඇත්ත. සිහි කල්පනාවක් ඇතුව අවුරුදු 60 70ක්වත් ඉන්න පුළුවන් අය කී දෙනාද ඉන්නේ? සිහි කල්පනාවක් ඇතුව. ඔහේ හතර ගාතේ දාලා වැටිලා සිහියක් නැතුව බට ගහගෙන පැකට් එල්ලගෙන 80 90 ඉන්න අය අපි දකිනවා. ඒක ඇත්ත. නමුත් යථාර්ථය තමයි සිහි කල්පනාවක් ඇතුව අපිට උපරිම ඉන්න තියෙන ඉඩකඩ තියෙන්නේ 60ක් 70ක් අතර කාලේ. එතනින් පස්සේ අපේ කිසිම අවයවයක් වැඩෙන්න නෙමෙයිනේ ගෙවෙන්න ඉඩ තියෙන්නේ. මොකද දිනපතා ගෙවි ගෙවි යන ශරීරයක් එක්කනේ අපි මේ ඉන්නේ. මරණයටනේ යන්නේ. වයසටනේ යන්නේ. ලෙඩවීම කරානේ යන්නේ. ඒ නිසා ඔබ හැම වෙලාවකම බුද්ධිමත්ව හිතන්න. ඔබ යම්කිසි තනතුරකට යනවා නම්, යම්කිසි තානාන්තරයක් ලබා ගන්න යනවා නම්, ඒක දේශපාලනිකද, රාජ්‍ය තන්ත්‍රයේද, පුද්ගලිකංශෙද මොකක්ද කියන එක ප්‍රශ්නයක් නෑ. යම්කිසි තැනක් ඔබ ගන්න යනවා නම් ඒකට කරුණා කරලා සුදුසු වෙන්න. ඒකට අවශ්‍ය දැනුම තියෙන මිනිස්සෙක් වෙන්න. ඒකට අවශ්‍ය කුසලතා තියෙන මිනිස්සෙක් වෙන්න. ඒකට අදාළ හැකියාවක් තියෙන මිනිස්සෙක් වෙන්න. ඒකට අදාළ විනයක් තියෙන මිනිස්සෙක් වෙන්න. ඒ අරමුණට අදාළ යහපත් ආකල්ප තියෙන මිනිස්සෙක් වෙන්න. ඒවයින්වත් ධනවත් වෙන්න. සල්ලි ගොඩාක් නොතිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ නේ තනතුරකට යන එකට. හැබැයි අර සුදුසුකම් ටිකවත් තියෙනවනේ. මූලික ආර්ථික පසුබිමකුත් තියෙනම් විශිෂ්ටයි. දේශපාලනය එහෙම කරන්න යනවනම්. නැත්තම් ගියදා ඉඳලා මිනිස්සුන්ගේ දේවල් ටික හොරකම් කරන හින්දා. ජාවාරම්කාරයොත් එක්ක හුවෙලා. මූලික දෙයක් හරි තියෙනවා නම් ඒ වගේ නමුත් යම්කිසි ආකාරයකට රටක සමාජයක යම්කිසි තනතුරක් තානාන්තරයක් ලබා ගන්න අපිට අපේ හැකියාවක් දියුණු කරගත හැකිනේ. රස්සාවක් හරි ගන්න. එතකොට ඒ යන තැන අපිට හරියට කොන්දක් ඇතුව ඉන්නත් පුළුවන්. නිත්‍යානුකූල ජීවිතයක් ගෙවන්න අපිට පුළුවන්. සදාචාර සම්පන්නව යුක්තිගත ගරුකව දැහැමිව අපේ කටයුතු අපිට කරගන්න පුළුවන්. මෙලොවත් විනාශ කරගන්නේ නැතුව පරලොවත් විනාශ කරගන්නේ නැතුව. ඒ නිසා මම ඔබට සිහි කරනවා මේ දේශනාව ඔබ හැම දෙනාගේම මෙලොවත් රැකගෙන පරලොවත් රැකගන්න බුදුහාමුදුරුවෝ වදාළ දේශනාවක්. මේව මගේ එහෙමනම් නෙමෙයි. මගේ දේශනාවක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාවක්. උන්වහන්සේ අපිට වදාළේ අප්පභෝගෝ මහතන්නෝ. අල්ප සම්පත් ප්‍රමාණයක්. ඒකුවේ අල්ප හැකියාවන්, අල්ප ධනයක්, අල්ප කුසලතාවක්. ඒ ඔක්කොම භෝග කියමුකෝ සම්පත්නේ අපිට තියෙන. ඒවා අල්පයි නම් තමන්ගේ ගාව. ඒවා අවශ්‍ය ප්‍රමාණයට අපි ගාව නැත්තම් හැබැයි අනවශ්‍ය බොරු තණ්හාවල් හදාගෙන මහා තණ්හා විශාල තණ්හාවක් හදාගෙන විශාල ආසාවකින් කත්තියේ ජායතේ කුලේ එහෙම කෙනෙක් ඒ තනතුරු ලැබෙනවාය කියලා කියන කුලයක ඉපදුනත් රජකම පතන්න හොඳ නැහැ. ඒකුවේ තනතුර පතන්න හොඳ නැහැ. සෝච රජ්ජං පත්තයති තම්පරා භවතෝ මුකං. නේද? තම්පරා භවතෝ මුකං. එය පරිහානියට හේතුවක්. පරිහානියට හේතුවක්. නිසා බොහෝම සිහිනුවණින් තමන් ගැන කල්පනා කරන්න. හොඳට මතක තියන් ඉන්න අපි කෙටි කාලෙකින් මැරෙන්න පුළුවන් බව. මරණයට කැපවුණු ගවයෙක් අඩියක් හරි ඉස්සරහට තිව්වොත් ඒ තියෙන අඩියක් පාසා යා ලං වෙන්නේ කුමටද? මරණයටමයි. අපිත් එහෙමයි. අපිත් එහෙමයි. මේ ශරීරය, මේ ජීවිතය, මේ ලැබපු ආත්ම භාවය එහෙම සදාකාලික නිත්‍ය පරමාත්ම භාවයක් නෙමෙයි. සුරාජ් මහත්මාගේ අභාවය ඔබට එය පෙන්වා දෙන තවත් අවස්ථාවක්. ඉතින් ඒ ආදරණීය අම්මා තාත්තා දෙන්න බොහෝම ශ්‍රද්ධාවෙන් විශේෂයෙන්ම කඩුවෙල පදිංචි
නන්දනී ගුණසේකර මාතාව, ඒ වගේම එම පියාණන් වන ගාමිණී පණ්ඩිත සුන්දර පියාණන් ඒ දෙපළත්, ඒ වගේම පවුලේ වැඩිමහල් පුතුණුවන් කැලිෆෝනියා වල ජීවත් වෙන ඇමරිකාවේ අසේල පණ්ඩිත සුන්දර පුතුණුවන්, ඒ වගේම ඒ පවුලට එකතු වෙච්ච දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාම සේසෙම මෑණියෝ මුල් වෙලා තමන්ගේ ආදරණීය පුතා වෙනුවෙන්, සොහොයුරා වෙනුවෙන්, ඥාතිවරයා වෙනුවෙන් මේ ධර්ම දානමය පින්කම අද දවසේ සිද්ධ කරන්නට යෙදුනේ. රැස් කරගත්ත සියලුම පින් කුසල් ඒ නම් සඳහන් කරන්නට යෙදුන මිය පරලොව ගිය සුරාජ් සිරිමෙවන් පණ්ඩිත සුන්දර මහත්මාණන් ඇතුළු කොට ඒ මෞතුමියගේ පියතුමාගේ නමින් මියගිය මව් දෙමව්පියන්ටත්, අනෙකුත් හැම දෙනාගේම නමින් මියගිය ඥාති හිත මිත්‍රාදීන්ටත්, බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස නමින් මියගිය හැම දෙනාටමත් මේ පින් අත්වේවා, උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. දෙවියෝ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඒ මාතාවටත් පියතුමාටත්, ඒ වගේම අසේල මහත්මා ඇතුළු කොට ඒ පවුල්වල හැමටත්, බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබටත් ලැබේවා. විශේෂයෙන්ම මේ උතුම් කටයුතු කරන්ට, ඒ වගේම අපේ අධ්‍යාපන කටයුතු කරගෙන මේ රට තුළ යම් කාලයක් වැඩ සිටින්නට අවශ්‍ය සියලුම පහසුකම් සපයපු පූජනීය සුදම්ම සහෝදර ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ සාමින් වහන්සේලටත් සියලු දෙනාටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගී සුව, දීර්ඝායුෂ, චිරජීවනය වේවා. දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දිවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාමත් සංසාර ගමනේ හැම භවයකමත් සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන මේ භයානක සසරෙන් නිදහස් වෙන්නට මේ උතුම් පින් කුසල් අපට පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තේ. හැම දිනාටම තුනුරුවන් සරණයි.